සුබ දවසක් දරුවනේ. අද අපි ඔයත් එක්ක තාපයේ ඒකකය වගේ මේ විදිහට තාපයට අදාළ පළවෙනි නිබන්ධනය පුතලගේ අතට ලැබිලා ඇති. මෙන්න මේ නිබන්ධනය. ඉතින් මේකෙදී තාපය කියන ඒකකය ගැන කතා කරොත් තාපය කියන ඒකකය ඇතුළේ පුතේ ඔබට MCQ ආසන්න වශයෙන් 7ත් 8ත් අතර ප්‍රමාණයක් ලැබෙනවා. MCQ 7ත් 8ත් අතර ප්‍රමාණයක් ලැබෙනවා තාපයේ. හරිද? අපි 8ක් කියමුකෝ. MCQs 8ක්. ඊට අමතරව මෙයාගේ අනිවාර්ය ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් ලැබෙනවා. තන ලකුණු 5යි. ඊටත් එහා ගින් වාට අනිවාර්ය C ප්‍රශ්නයක් ලැබෙනවා. 7මාරයි. එතකොට 8යි 7මාරයි 15මාරයි 5යි කියන්නේ ආසන්න වශයෙන් 20ක් කියමු අපි 100ට 20ක් ලකුණු හම්බෙන තවත් දැවැන්ත ඒකකයක් තමයි තාප භෞතිකය කියන්නේ. එතකොට තාප භෞතිකය පුතාලට උප ඒකක ගණනාවකින් සමන්විත වෙනවා. එතකොට මේකේ මුලින්ම අපිට වැදගත්ම වෙන එකකින් තමයි මම මේක පටන් ගන්න තියෙන්නේ. ඉතින් මෙයා තුල වට උප එක 23න් පටන් අරගෙන ඔයාට ඔහොම මට මතක හැටියට 30 වෙනි උප එකකේ වෙනකන් ඒ කියන්නේ උප එක 8ක් වෙනකන් ඔයාලට තාප භෞතිකය තුලේ කතා කරන්න තියෙනවා. හරිද? එතකොට මෙන්න මෙතන ඔබට පළවෙනි නිබන්ධනයේ දීලා තියෙන්නේ 23 24 කියන උප ඒකක දෙක. ඊගාව නිබන්ධනයේ 25 26 27 විදිහට උප ඒක තුනකුත් 27න් පස්සේ 28 29 30 කියන එක තවත් කොටසක් විදිහටත් ඔබට කොටස් තුනකින් තාප භෞතිකය ආවරණය කරනවා. එතකොට මේ පාඩම තුලදී මුලින්ම කතා කරොත් මෙයාගේ අදහස වෙන්නේ වස්තුවකට තාප ශක්තිය ලැබුණාම එතකොට තාප ශක්තිය කියන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තවත් අපිට එක් සංඛ්‍යාතයක තියෙන තාප විකිරණ විදිහට හඳුන ගන්න පුළුවන්. තව විදිහකට තාපය කතා කරනවා නම් උෂ්ණත්වය වැඩි තැනක ඉඳන් උෂ්ණත්වය අඩු තැනට ශක්තිය ගලා යනවා. ඒ ගලා යන ශක්තිය තාපය කියලා හඳුන ගන්නත් පුළුවන්. අවසානයේදී පදාර්ථයක් මේක කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් නැතුව මේ තාපයේ පදාර්ථයක් විතර හඳුන ගන්නවා නම් පදාර්ථය තුල ගබඩා වෙච්ච ශක්තියක් විතර හඳුන ගන්නවා නම් අපිට තාපය දකින්න පුළුවන් වෙන්නේ පදාර්ථයේ අණු වල ගබඩා වෙලා තියෙන චාලක ශක්තියයි විභව ශක්තියයි එකතුව තමයි අපි අවසානට ඔය තාප ශක්තිය කියලා දකින්න වෙන්නේ. හරි. ඉතින් ඒවා ඔක්කොම ඔබට නිකම්ම සරලව මෙහෙම කිව්වට ඒක අවස්ථාවෙන් අවස්ථාවට තව සියුම්ව බලන්න වෙනවා. ඉතින් ඒක පාඩම හරහා යද්දී ඔබට මේක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි මේකේ ප්‍රබලම පාඩම තමයි පටන් ගන්න යන්නේ. දැන් මේ පාඩම හුඟක් ගුරුවරු ආරම්භ කරන්නේ උෂ්ණත්ව මිතිය කියන එකකින්. උෂ්ණත්ව මිතිය කියන ඒකකයෙන් පාඩම ආරම්භ ගියොත් අපිට සති දෙකක් තුනක් මේකට අදාළව ලොකු ගැටලු අවස්ථාවන් කරන්න වෙන්නේ නැත. හරි. එතකොට උෂ්ණත්ව මිතියෙන් පටන් ගන්නවා වගේම අපිට පුළුවන් මේ පාඩම තව පැත්තකින් පටන් ගන්න තාප මිතිය කියන ඒකකයෙන්. තාප මිතිය හා අවස්ථා විපර්යාස කියන ඒකකයෙන්. එතකොට මම ඔබට එතනින් පටන් ගන්න තීරණය කරන්නේ මේ පාඩමේ දෙවැන්තම හරය තියෙන්නේ මේ ඒකකයේ උඩ නිසා. ඒතර ආරම්භයේ අපි හිමින් අරගෙන තාපමිතිය හා අවස්ථා විපර්යාසය කියන කොටස හොඳට ඔලුවට දාගත්තොත් එතනින් පල්ලෙහා තියෙන ඕනම කොටසක් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට තාපමිතිය හා අවස්ථා විපර්යාසය තාප සන්නයනය. මෙතන අපි කතා කරනවා තාප සංවහනය. ඊට පස්සේ උෂ්ණත්ව මිතිය මම දාලා තියෙනවා මෙතනට ඝන ද්‍රව ප්‍රසාරණය. එතන තාප සංවහනයත් මෙතන තියා ගන්න ඕන. නමුත් මාසෙකින් ආවරණය කරන්න බැරි නිසා ඒක මම මේ පැත්තට දාලා තියෙනවා. නැත්තම් මේ පැත්තට කියලා දාන එක තමයි හොඳ. හරි. ඊට පස්සේ මේගොල්ලෝ වෙනම කට්ටියක් අපි මෙතන වායු නියම තාප ගතිය වාෂ්ප හා ආර්තා මිතිය. ඒ කියන්නේ තාපයත් එක්ක
තරල මාධ්‍යයන් වලට තාපය ලැබුණාම හැසිරීම බහුල වශයෙන්ම අපි මෙන්න මේ කොටසේ යටතේදී තරල වල උතන බහුල වශයෙන් කතා කරන වායු මාධ්‍යයන් ගැන හරි අපි කතා කරනවා. හරිද? එතකොට ওই විදිහට පාඩම මම මාස 3ක් ඇතුලේ ආවරණය කරන සැලසුමක් දාලා තියෙනවා. එතකොට දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි වෙද්දී අපිට තාපය ආවරණය කරන්න පුළුවන් ඔන්ලයින් පන්ති වලින්ම කරන විදිහට ගියොත්. ඔය ASCII අපිට කොයි වෙලේ හරි ෆිසිකල් පන්තියේ පටන් ගන්න අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම අපි විභාගය දිනේ වෙනස් නොවුනොත් අතිරේක පන්ති දාලා සමහරට ජනවාරි මාසෙම අපිට පන්ති පටන් ගන්න පුළුවන් වුණොත් මම මේක ඉවර කරනවා. හරිද? එතකොට ඒක පන්ති පටන් ගැනීමත් එක්ක මම ප්ලෑන් කරලා තියෙන්නේ. නැත්තම් මේ යන විදිහට ගියොත් ජනවාරි පෙබරවාරිදී මේක ඉවර වෙනවා. ඊට පස්සේ මාර්තු අප්‍රේල් වෙද්දී ඔයාගේ ශේෂ්ත්‍ර පාඩම් දෙක ඉවර කරන්න මම ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර, චුම්බක ශේෂ්ත්‍ර. ඊට පස්සේ මැයි, ජූනි, ජූලි එතකොට රිවර්ස් දරුවන්ට ඒ වෙද්දී ඒගොල්ලන්ගේ වැඩ ඉවරයි. සිද්ධාන්ත පන්තියේ වැඩ ඉවර වෙනවා. රිවර්ස් එකට අදාළ වැඩ දැන් මේ මාසින් ඉවර වෙන්න තියෙනවා. ධාරා විද්‍යුතය උඩට පස්සේ ඒගොල්ලන්ට ආයෙ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික, ඊට පස්සේ පදාර්ථයේ විකිරණය ඉලෙක්ට්‍රොනික, ධාරා විද්‍යුතය මේ මාසින් උඩට පස්සේ අර කිව්ව ඒකක දෙක සාමාන්‍යයෙන් පෙබරවාරි වෙද්දී ඒගොල්ලන්ට ප්ලෑන් එකේ විදිහටම ඉවර වෙනවා. තියරි පන්තියේ තමයි ලොකුම හානියක් උනේ කොරෝනාත් එක්ක. රිවර්ස් ක්ලාස් එක අපේ ප්ලෑන් එක ඇතුලේ කිසි ගැටලුවක් නැතුව යන්න පුළුවන්. හරි. එතකොට ඔය විදිහට තමයි වැඩසටහන එන්නේ. එතකොට ඔබට කොහොමත් අප්‍රේල් වෙද්දී රිවර්ස් වෙන ළමයින්ට තියරි පන්ති වැඩ ටිකක් ඉවරලා සම්පූර්ණ සිලබස් එක කවර් වෙයි. මැයි, ජූනි, ජූලි කියන ඉදිරි මාස ටිකේදී අනිත් දරුවන්ට ඒ විදිහට අපි හිතනවා ෆිසිකල් පන්තිය පටන් ගන්න පුළුවන් වෙලා තියෙයි කියලා. ඉතින් ඔන්ලයින් පන්තිය ඇතුළෙත් අපි ඉතුරු පාඩම් ටික පිටිවලට ලබා දෙන්න කටයුතු කරනවා. මොකද සාමාන්‍ය ශේෂ්ඨ වෙනකන් ඉවර කරගත්ත පස්සේ ධාරා විද්‍යුතයේ, පදාර්ථයේ ගුණ, පදාර්ථ විකින, ඉලෙක්ට්‍රොනික අපිට වැඩි කාලයක් යන්නේ නැතුව ආවරණය කරගන්න පුළුවන් මල්ලං ක්‍රමවේද තියෙනවා. ඉතින් තියර් ළමයෙකුට උනත් කිසි ගැටලුවක් නැහැ, රිවර්ස් ආවේ නැහැ කියලා මේ වැඩේ කරන් යන්න පුළුවන්. රිවර්ස් වෙන දරුවන්ට ටිකක් ප්ලෑන් කරා වගේ විභාගයට මාස 5ක් විතර කලින් අතන අපි ප්ලෑන් කරපු හැටියට මාස 6ක් කලින් තමයි ඉවර කරගන්න ප්ලෑන් කරන් තිබ්බේ. මේ කොරෝනා ප්‍රශ්නත් එක්ක ඒක චුට්ටක් එහෙට මෙහෙට වෙයි. නමුත් මාස 5ක් විතර කාලයක් තියලා ඒගොල්ලන්ට මේක ඉවරලා පේපර් ක්ලාස් එකකට යනවා. දැන් අපේ පේපර් ක්ලාස් එක දැන් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ෆුල් පේපර් ක්ලාස් එකක් හොඳ ඩිස්කෂන් එකක් එක්ක අරගෙන යනවා. මේ විදිහට අපි ප්ලෑන් එක ඉස්සරහට කරගෙන යමු. එතකොට පුතාලා දැනට වැඩසටහන් ටික චුට්ටක් ඔහොම ඔළුවේ තියාගෙන මේකේ ආරම්භය අපි පටන් ගන්නවා. එතකොට පුතාලා ඔහොමම ගිහින් ඔයාගේ නිබන්ධනය අරගෙන දාගන්න මතක සටහන. ඔයාලා මුල පිටුවේ වෙනද වගේ මෙතන දාගමු මතක සටහන. හරිද පුතේ? හරි. එතකොට මතක සටහන යටතේ ගමු ඒ මාතෘකාව තාප මිතිය. ඒ මාතෘකාව තාප මිතිය. මේ ලියන්න යන්නේ මතක සටහන. තාප මිතිය. තාප මිතිය ඇතුලේ වාට අනුමාතෘකා කිහිපයක් යන්න තියෙනවා. අපි මේ අනුමාතෘකා ටික මුලින්ම සටහන් කරගෙන ඉමු. හරි. එතකොට ලියන්න පළවෙනි අනුමාතෘකාව වස්තුවක තාප ධාරිතාව. වස්තුවක තාප ධාරිතාව. තාප ධාරිතාව කියලා දාතත් ඇති. තාප ධාරිතාව. තාප ධාරිතාව කැපිටල් C. ඊට පස්සේ විශිෂ්ට තාප ධාරිතාව. විශිෂ්ට තාප ධාරිතාව ඒක සිම්පල් C කියලා දාගන්න. සිම්පල් C. ඊට පස්සේ කැපිටල් C හා සිම්පල් C අතර සම්බන්ධය. කැපිටල් C හා සිම්පල් C අතර සම්බන්ධය. ඊට පස්සේ වායුවක විශිෂ්ට තාප ධාරිතාව. වායුවක විශිෂ්ට තාප ධාරිතාව.
වායුවක විශිෂ්ට තාප ධාරිතාව. අවසාන මාතෘකාව තාප හුවමාරු වීම සඳහා ප්‍රකාශන. තාප හුවමාරු වීම සඳහා ප්‍රකාශන. හරි. එතනින් වාගේ තාප මිතිය කොටස් ටික ඉවර වෙනවා. ඊට පස්සේ B දාගන්න අවස්ථා විපර්යාසය. අවස්ථා විපර්යාසය. ඒ අර්ථේ අනුමාතුකා ටික අපි සටහන් කරගෙන යමු. ලියන්න පළවෙනි අනුමාතුකාව අවස්ථා විපර්යාසයට ලක්වන පදාර්ථයක කාලය සමග උෂ්ණත්වයේ විචලනය. අවස්ථා විපර්යාසයට ලක්වන පදාර්ථයක කාලය සමග උෂ්ණත්වයේ විචලනය. දෙවැනි අනුමාතෘකාව විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. විශිෂ්ට ගුප්ත තාපය වරහන් ඇතුළු සිම්පල් එල්. ඊට පස්සේ ගමු වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය වරහන් ඇතුළු කැපිටල් එල්. ඊට පස්සේ තාපාංකය හා ද්‍රවාංකය කෙරෙහි පීඩනයේ බලපෑම. තාපාංකය හා ද්‍රවාංකය කෙරෙහි පීඩනයේ බලපෑම. ඊට පස්සේ තාප හුවමාරු වීම සඳහා ප්‍රකාශන. තාප හුවමාරු වීම සඳහා ප්‍රකාශන. ඊට පස්සේ දාගන්න අවස්ථා විපර්යාස වක්‍රය. අවස්ථා විපර්යාස වක්‍රය. හරි. එතකොට පුතාලගේ ඔන්න ඔය කියන කොටස් ටික අපිට සති දෙකකින් කියනවාට දැන් පළවෙනි සතියට අදාළව දෙසැම්බර් මාසයේ වීඩියෝස් මේ විදිහට දීලා තියෙන්නේ. තව සති දෙකකින් මේ සතිය ඇතුළුව තව සතියකින් මේ සතිය ඇතුළුව ඒතර සති දෙකක් අපි තාපමිතියයි අවස්ථා විපර්යාසයයි සිද්ධාන්ත ටික ආවරණය කරලා මේ මාසේ 4 වෙනි සතියේදී මෙයාගේ ඊගාව එකකේ තාප සන්නායනයේ සිද්ධාන්ත ටික ආවරණය කිරීම කරනවා. ඒ අතර ගැටලු ආකාර ටික සාකච්ඡා කරගෙන යනවා. හරිද පුතාලට? හරි. එතකොට මේ තාපයේ හොඳ ආරම්භයක් ගන්න යන්නේ. ඉතින් මේකත් එක්ක පිළිවෙලට අලුතෙන් සම්බන්ධ වෙන දරුවන්ටත් වැඩ කරගෙන යන්න පුළුවන් දරුවනේ. හරි. එහෙනම් අපි ওই විදිහට වැඩේ ආරම්භ කරනවා. එහෙනම් පුතාලට මුලින්ම බලමු මේකේ තාප මිතියට අදාළව සිද්ධාන්ත කොටස් ටික. හරි දරුවනේ. එතකොට ඔයාලගේ මුලින්ම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා තාප මිතිය යටතේ රූපේ පෙන්වා ඇති පරිදි වස්තුවකට බාහිරින් ලබා දෙන තාපය වස්තුවෙහි අභ්‍යන්තර ගබඩා කර ගැනීම ප්‍රමාණාත්මකව ගණනය කරන අයුරු මෙම ඒකකයේ විස්තර කර ඇත. මේ තාපමිතිය කියන ඒකකයේ පුතේ කතා කරන්නේ අපි මේ වගේ බන්සන් 1000ක් හරි මොකක් හරි ක්‍රමවේදයකට පදාර්ථයකට තාපය දුන්නොත්, තාපය කියන ශක්තිය දුන්නොත්, පස්සේ බලමු තාපය කියන්නේ මොකක්ද කියලා. දැන් අපි දැනට තාපය කියන්නේ ශක්තියක් කියලා තියාගන්නකො. තාප ශක්තිය දුන්නොත් හරි. එතකොට අපි දන්නවා ඒ කියන්නේ සරල ගොත් තාප ශක්තිය දෙනවා කියන්නේ රත් කරොත්. හරි. එතකොට අපි දිනදා ජීවිතේ ඕන තරම් වස්තුන් වලට තාප ශක්තිය දෙනවා. දැන් අම්මා බත් මුට්ටිය තම්බන තැන ඉඳගෙන සියලුම නේද කුස්සිය කරන කටයුතු වලදී යොවුන් පියුම් කටයුතු වලදී තාප ශක්තිය තමයි ප්‍රයෝගික කර ගන්නෙ. හරි. එතකොට මේ වගේ මොකක් හරි ක්‍රමවේදයකට පදාර්ථයට තාපය දුන්නාම අපිට එයා තාපය ගත්තා කියන දේ දකින්න පුළුවන් එකක් එයාගේ භෞතික ගුණයක් වෙනස් වෙනවා උෂ්ණත්වය. නේ උෂ්ණත්වය වැඩි වෙලා අපිට පේනවා එයා මොන හරි ශක්තියක් ගබඩා කරගත්තා කියලා. හරි. එතකොට අපි මෙතනදී විස්තර කරන්න යන්නේ අපි මෙයාට දෙන තාපය කිව් තාපයක් දුන්නා කියලා හිතමුකෝ. මේ පදාර්ථයේ ඒ තාපයට මොකද කරන්නේ? එතකොට අපි කියනවා මෙයාට ලැබෙන තාපය පුතේ එයා ගබඩා කර ගන්නවා. එයාගේ අණු වල එතකොට මෙතන එයාට ලැබෙන තාපයේ එයාගේ අභ්‍යන්තර ශක්තිය විදිහට අපි කියනවා එයාගේ අභ්‍යන්තරය ගබඩා කර ගන්නවා. අපි ඒකට කියමු අභ්‍යන්තර ශක්තිය කියලා.
හරි. එතකොට අභ්‍යන්තර ශක්තිය ඒක මෙයාගේ අණුවල පදාර්ථයේ අණුවල චාලක ශක්තියකුයි විභව ශක්තියකුයි කියන ශක්ති දෙකේ එකතුවක් විදිහට තමයි පදාර්ථය ගබඩා කරන්නේ. ඒ කියන්නේ යාට තාපය හම්බෙච්ච ගමන් අණුවල චාලක ශක්තිය වැඩි වෙනවා. ඒකම අණු ස්තරය අතර මේ පරිමාව වැඩි කර ගන්නවනේ තාපය දුන්නු ගමන්. ඒතර අණු අතර පරතරය වැඩි වෙනවා. වැඩි වෙද්දී අණු අතර තියෙන ප්‍රත්‍යස්ත ශක්තිය අපි ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා කියන්නේ. අන්නේ ප්‍රත්‍යස්ත ශක්තිය වැඩි වෙනවා. ඒක නිසා අපිට දකින්න පුළුවන් පදාර්ථයකට හම් වෙන තාපයෙන් අණුවල චාලක ශක්තිය වැඩි කර ගැනීම සහ අණු ස්තරය අතර ප්‍රසාරණයක් ඇති කර ගැනීම හේතුවෙන් අණුවල ප්‍රත්‍යස්ත විභව ශක්තිය වැඩි කර ගැනීම යන ක්‍රමවේද දෙක යටතේ එයාට හම් වෙන තාපය එයා ගබඩා කර ගැනීම සිද්ධ කරනවා. හරි. එතකොට අපි උත්සාහ කරන්නේ ඔන්න ඔය එයාගේ අභ්‍යන්තරේ ගබඩා කරගන්න ශක්තිය නැත්නම් චාල සත්‍ය විභව ශක්තිය එකතුව පරික්ෂණාත්මක ප්‍රතිඵල ඇසුරෙන් අපිට ඒතකොට චාල සත්‍ය අණු කොහෙලා විභව ශක්තිය අණු වල හොයලා ගන්න එකන්න බෑ. පරික්ෂණාත්මක ප්‍රතිඵල ඇසුරින් අපි උත්සාහ කරනවා ඒ ශක්තිය ප්‍රමාණාත්මකව ගණනය කරන්න. පරික්ෂණාත්මක ප්‍රතිඵල උපයෝගී කරගෙන. පැහැදිලිද? හරි. අන්නේ විෂය කොටස තමයි මෙතනින් පස්සේ අපි තාපය මිතිය කියලා හඳුනගන්නේ. බලන්න ඒක ඇතුළේ තියෙනවා තාපය මිතිය. නිකන් මයින්නවා. හරි. එතකොට ඒ අදහස ඔළුවේ තියාගෙන අපි පාඩම ආරම්භ කරමු. ඒතර පුතාලගේ රූපය භාගයට මම දීලා තියෙනවා. ඒක පුතා ඔහොම සම්පූර්ණ කරගන්න. සම්පූර්ණ කරලා මම පේලි 3-4ක් ලියන්න ඉඩ දීලා තියෙනවා. එතන පොඩ්ඩක් මෙන්න මෙහෙම ලියාගෙන යමු. පදාර්ථයකට ලැබෙන තාපය පදාර්ථ ලැබෙන තාප ශක්තිය කියලා නේද? පදාර්ථ ලැබෙන තාප ශක්තිය එය පදාර්ථයේ සෑදී ඇති අණුවල චාලක ශක්තිය හා පදාර්ථයේ සෑදී ඇති අණුවල චාලක ශක්තිය හා විභව ශක්තියක් ලෙස ගබඩා කරගනි. මෙම ශක්තිය නැත්නම් මෙම ගබඩා කරගන්නා ශක්තිය පදාර්ථයේ අභ්‍යන්තර ශක්තිය ලෙස හඳුන්වයි. හරි. එහෙනම් පුතාලා ලියන්න අභ්‍යන්තර ශක්තිය සමානයි අණුවල චාලක ශක්තිය ධන විභව ශක්තිය. උන අණුවල විභව ශක්තිය. හරි. ඊට පස්සේ අපි කියවනේ මේක පරික්ෂණාත්මක ප්‍රතිඵල ඇසුරෙන් තමයි මේ තාප ප්‍රමාණය ගණනය කරන්න යන්නේ කියලා. හරි. ඒක නිසා ඒ පරික්ෂණාත්මක ප්‍රතිඵල ඇසුරෙන් ගණනය කිරීම වලදී තාපයේ ශක්තිය ගණනය කිරීම වලදී අපිට අවශ්‍ය වෙනවා යම් භෞතික රාශීන් කිහිපයක් නිර්මාණය කරගන්න. ඒතකොට අපිට ඒක නිර්මාණය කරන්න ඕනේ නේ. මේ විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රධාන භෞතික රාශීන් දෙක වෙන්නේ එකක් තාප ධාරිතාව අනිත් එක විශිෂ්ට තාප ධාරිතාව. හරි. ඒතකොට ඕලෙවල් වලදී පුතාලා තාප ධාරිතාවක් කියන එක අහලා තියෙනවා. තාප ධාරිතාවක් කියන එක පුතාලා දන්නවා. හරි. මතක් කරගමු තාප ධාරිතාවක් කියන්නේ මොකක්ද කියලා. බොහොම සරල අර්ථ දැක්වීමක් තාප ධාරිතාවේ තියෙන්නේ. හරි. එතකොට පුතේ තාප ධාරිතාව කියන්නේ අපිට මොකක් හරි වස්තුවක් ඉන්නවා. වස්තුව මෙයාට තාප ශක්තිය දීලා අපිට පුළුවන් ඉන්නේ මෙයාගේ උෂ්ණත්වය වැඩි කරගන්න නේ. තාප දීලා පුළුවන් මෙයාගේ උෂ්ණත්වය වැඩි කරන්න. එතකොට මෙයාගේ තාප ධාරිතාව කියන්නේ පුතේ මේ වස්තුවේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 1කින් වැඩි කරන්න. නැත්තම් කෙල්වින් 1කින් කියලා කිව්වත් කමන්නේ. මොකද උෂ්ණත්ව වෙනස සෙන්ටිග්‍රේඩ් වලින් ගත්තත් කෙල්වින් වලින් ගත්තත් එකම අගයක්. ඔයා කෙමිස්ට්‍රියත් මේක අහලා තියෙනවා. හරි. එතකොට වස්තුවක උෂ්ණත්වය පුතේ සෙන්ටිග්‍රේඩ් 1කින් වැඩි කරන්ඩ හරිද? එයාට දෙන්න ඕන තාප ප්‍රමාණයට කියනවා. එයාට දෙන්න ඕන තාප ප්‍රමාණයට කියනවා ඒ වස්තුවේ තාප ධාරිතාව කියලා. හරි. තව විදිහකට කිව්වොත් අපි හිතමුකෝ මේ වස්තුවට Q තාපයක් දුන්නාම මේ වස්තුවේ උෂ්ණත්වය වැඩි වෙනවා කියලා තීටා ප්‍රමාණයකින් උෂ්ණත්වය වැඩි වෙනවා තීටා ප්‍රමාණයකින්.
එහෙනම් තාපධාරිතාව අර්ධක් වල තියෙන්නේ තාපධාරිතාව කැපිටල් C කියලා ගමු. ඒ අර්ධක් වල තියෙන්නේ සෙන්ටිග්‍රේඩ් 1කින් වස්තුවේ උෂ්ණත්වය වැඩි කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය. එතකොට Q තාපයක් ඕන නම් T ප්‍රමාණයකින් උෂ්ණත්වය වෙනස් කරන්න නැත්නම් T ප්‍රමාණයකින් උෂ්ණත්වය වෙනස් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය Q නම් 1 සෙන්ටිග්‍රේඩ් 1කට බලන්න අපිට T ගෙන් Q බෙදන්න වෙනවා. එතකොට අපිට උතනදී හැදෙනවා මෙයාට ඒකකයක්. හරි C ගේ ඒකකයක් ජූල් SI වලින් ලියනවා නම් උෂ්ණත්ව වෙනස කෙල්වින් වලින් ගත්තොත් ජූල් කෙල්විනියට. නමුත් මේක සරල සමයි ජූල් සෙන්ටිග්‍රේඩ් අංශකයට කියලා ලිව්වත් වැරද්දක් නැහැ. හේතුව උෂ්ණත්ව වෙනසක් කෙල්වින් සෙන්ටිග්‍රේඩ් දෙකම සඳහා එකම අගයක් එන්නේ. මොකද කෙල්වින් වලින් ගත්තත් වෙනස එකයි සෙන්ටිග්‍රේඩ් වලින් ගත්තත් වෙනස එකයි. නිකන් කල්පනා කරලා බලන්නකෝ සෙන්ටිග්‍රේඩ් 20 කියන උෂ්ණත්වයේ කෙල්වින් වලින් ලිව්වොත් 273ක් එකතු කරන්න තියෙන්නේ. ඒතකොට 293යි කෙල්වින්. අපි හිතමුකෝ සෙන්ටිග්‍රේඩ් 20 සෙන්ටිග්‍රේඩ් 30 දක්වා වැඩි වුණා කියලා. එතකොට මේක 303යි කෙල්වින් වෙනවා. දැන් වෙනස බලන්න. මෙතන වෙනස 10යි. මේ වෙනසත් කීයද? ඒත් 10ම තමයි. ඒක කියන්නේ උෂ්ණත්ව වෙනස කෙල්වින් වලින් ගත්තත් එකයි සෙන්ටිග්‍රේඩ් වලින් ගත්තත් එකයි වෙනසක් නැහැ කියලා. හරි. එහෙනම් ඔයාලට ඒකකේ ජූල් කෙල්විනට කියලා වෙන්නත් පුළුවන්. ජූල් සෙන්ටිග්‍රේඩ් අංශකයට කියලා වෙන්නත් පුළුවන්. නමුත් ওই සමීකරණයේ දරුවනේ අපි අර්ථ දැක්වීම මොහොත තිබ්බට ඕක මතක තියාගෙන ඉන්නේ Q සමානයි. මොකද මට ඉස්සරහට ඕනේ Q බ්‍රේක. Q කියන එකයි අවශ්‍ය වෙන්නේ. පරීක්ෂණාත්මක අපි මේ C කියන එක හොයලා තියෙනවා වස්තුවක් සඳහා. හරි. ඒතර Q සමානයි අපිට C වතාවක් තීටා කියලා සමීකරණයක් හදන්නට පුළුවන්. පැහැදිලිද? ඒතර මෙතන C කියන්නේ මුළු වස්තුවම සෙන්ටිග්‍රේඩ් 1කින් රත් කරන අවශ්‍ය තාප ප්‍රමාණය. එතකොට මෙතනදී ඔයාලට පැහැදිලි එහෙනම් මේ සමීකරණය පාවිච්චි කරලා ඔබ ගැටලු විසඳනවා නම් ලෝකේ තියෙන සෑම වස්තුවකටම වෙනම C එකක් අර්ථ දක්වන්න වෙනවා. තාප ධාරිතාවක් අර්ථ දක්වන්න. ඒ අදාළ වස්තුව සෙන්ටිග්‍රේඩ් 1කින් රත් කරන අවශ්‍ය තාප ප්‍රමාණය. හරි. එතකොට අපිට එහෙනම් ඒක ප්‍රායෝගිකව ගැටලු සහගතයි. මොකද එතකොට අපිට දැන් බලන්න වස්තුවේ ස්කන්ධය වෙනස් වෙන්න දැන් පොඩි වස්තුවක් වගේ නෙමෙයි ලොකු වස්තුවක් රත් කරන්න අපිට වැඩිපුර තාපයක් ඕන. එහෙනම් වස්තුවේ ස්කන්ධය වැඩි වෙන්න අපිට කියන්න පුළුවන් ඒකේ නැත්තම් පදාර්ථ ප්‍රමාණය වැඩි වෙන්න එයාව සෙන්ටිග්‍රේඩ් 1කින් රත් කරන අවශ්‍ය තාප ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ එයාගේ තාප ධාරිතාව පදාර්ථ ස්කන්ධය වැඩි වෙනවා. එතකොට අපිට ගැටලුවක් වෙනවා තාප ධාරිතාව අර්ධක් වගෙන හිටියට ගණන් හදද්දී ඒක වස්තුවෙන් වස්තුවට වෙනස් වෙන්න ගියාම හරි කරදරයක්. ඒ ගණන් හදන්න හැම වස්තුවකම වෙනම තාප ධාරිතාවන් ඕන වෙනවා. නමුත් මේක ඉතින් ඔබට ඉදිරියේදී සමහර අවස්ථාවන් වලදී ගැටලු සඳහා තාප ධාරිතාවත් එක්ක උෂ්ණත්ව වෙනස් වීම දීලා එයා කොච්චර තාප ප්‍රමාණයක් ගබඩා කරගත්තද කියන කාරණේ අහුවාම එතනදී ඔබට අනිවාර්යයෙන්ම තාප ධාරිතාවයේ අත්දැකීමත් එක්ක එන මේ Q සමාන CT සමීකරණය ඕන වෙනවා. නැත්තම් මේක පරීක්ෂණාත්මකව ඇත්තටම හොඳ ප්‍රතිඵලයක් නෙවෙයි. මොකද ඔයගේ තාප ධාරිතාවක් එහෙම වුණොත් හැම වස්තුවකම වෙනම ලියන්න වෙන නිසා. ඔය දෝෂය මගහරව ගන්න තමයි විශිෂ්ට තාප ධාරිතාව කියන එක අර්ථයක් වල තියෙන්නේ. විශිෂ්ට තාප ධාරිතාවදී කරන්නේ වස්තුවක් සඳහා නැතුව වස්තුවක කිලෝග්‍රෑම් එකක් සඳහා උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් 1කින් රත් කරන අවශ්‍ය තාප ප්‍රමාණය හොයා ගන්නවා. දැන් ඒතර මෙතනත් බලන්න මේක වටනකම මේක මොකද්ද කරලා තියෙන්නේ වස්තුව අරගෙන සෙන්ටිග්‍රේඩ් 1කින් රත් කරන අවශ්‍ය තාප ප්‍රමාණය තමයි C කියලා හොයලා තියෙන්නේ. ඒතර වස්තුව දැන් සෙන්ටිග්‍රේඩ් 20කින් රත් කරනවා නම් අපිට මේ එකකින් රත් කරන අවශ්‍ය තාප ප්‍රමාණය දන්නවා නම් 20කින් බලන්න ගුණ කරලා ගන්නයි තියෙන්නේ. ඒතර ඒක තමයි මේකේ පරමාර්ථය. එහෙනම් විශිෂ්ට තාප ධාරිතාවයේදී කරේ වස්තුවක උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් 1කින් නෙමෙයි වස්තුවක කිලෝග්‍රෑම් එකක් අරගෙන යාව සෙන්ටිග්‍රේඩ් 1කින් රත් කරන අවස්ථා ප්‍රමාණය හොයාගත්තා. එතකොට ඔයාලට එතකොට අපිට පදාර්ථය මත විතරයි තීරණය වෙන්නේ. එතකොට ස්කන්ධය මත තීරණය වෙන එකක් නෙවෙයි. මොකද කිලෝග්‍රෑම් එකක් රත් කරන අවස්ථා ප්‍රමාණය තමයි ඒ වෙලාවට අර්ථ දක්වලා තියෙන්නේ. හරි අපි ඒක අර්ථ දැකීමත් එක තව ටිකක් විස්තරාත්මකව බලනවා. දැන්ට පුතාලා මෙන්න මේ ටික නෝට් එකට එකතු කරමු. පුංචි අර්ථ දැක්වීම මෙවුවා. වස්තුවක තාප ධාරිතාව මුලින්ම අර්ථ දැක්වීම ලියාගෙන යමු. දැන් මෙහෙම වස්තුවක උෂ්ණත්වය
වස්තුවක උෂ්ණත්වය කෙල්වින් එකකින් වරහන් ඇතුළේ සෙන්ටිග්‍රේඩ් එකකින් ඉහළ නැංවීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය එහි තාප ධාරිතාව ලෙස අර්ථ දක්වයි. හරි. එතකොට පුතාලා යටින් වම් පැත්තේ මුලින් පුතාට රූපය දීලා තියෙනවා. ඒ රූපේ පුතාලා මෙන්න මේ ටික දාගන්න මුලින්ම. පුතාලා ඔන්න ඔය රූපේ පෙන්වන්න කිව් තාපයක් දීලා උෂ්ණත්වය T ප්‍රමාණයකින් වැඩි කරා කියන කාරණේ. හරි. ඊට පස්සේ දකුණෙන් මම කියලා තියෙනවා තාප ධාරිතාව C වූ වස්තුවක උෂ්ණත්වය T ප්‍රමාණයක ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය QA නම්. හරි. පුතාලා යටින් ගන්න අර්ථ දැක්වීමට අනුව තාප ධාරිතාව C = Q බෙදීම T. හරි. ඔය වෙලෙම දකුණු පැත්තෙන් C ගේ ඒකකේ ලියා ගන්න. සිහි ඒකකය ජූල් ඔයා බෙදනවා උෂ්ණත්වයකින්. එතකොට කෙල්විනයට සාර්ව සමයි ජූල් සෙන්ටිග්‍රේඩ් අංශකයට. හරි. ඒත් එක්කම මේ සමීකරණය ඔයා Q = CT විදිහට ලියලා ලොකුට ලියලා කොටු කරගන්න. Q = CT. හරි. ඔය ටික පුතාලා පෙන්නම් ඉවර නම් අපිට කෙලින්ම ඊගාවට විශිෂ්ටතාප ධාරිතාව ගැන කතා කරන්න පටන් ගන්න පුළුවන්. එතකොට විශිෂ්ටතාප ධාරිතාවෙත් අර්ථ දැක්වීම ඔහොමම ලියාගෙන අපි ඒකේ කතාව දාගමු. පුතාලා ලියාගන්න විශිෂ්ටතාප ධාරිතාව යටතේ යාගේ අර්ථ දැක්වීම වස්තුවක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක උෂ්ණත්වය කෙල්වින් එකකින් වරහන් ඇතුළේ සෙන්ටිග්‍රේඩ් එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය එහි විශිෂ්ට තාප ධාරිතාව ලෙස අර්ථ දක්වයි. පුතාලා උතන වස්තුවක් කියන එක පදාර්ථයක කියලා දාගන්නකො. පදාර්ථයක. එතන සෝරි කපලා දාලා වස්තුවක් කියන එක පදාර්ථයක කියලා ගන්න. පදාර්ථයක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක උෂ්ණත්වය කෙල්වින් එකකින් වරහන් ඇතුළේ සෙන්ටිග්‍රේඩ් එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය අපි එයාගේ විශිෂ්ටතාප ධාරිතාව ලෙස අර්ථ දක්වනවා. ඒතර මේ තියෙන පදාර්ථය. හරි. එතකොට Q තාපයක් දෙනවා. මෙයාගේ උෂ්ණත්වය T ප්‍රමාණයකින් ඉහළ යනවා. මෙයාගේ පදාර්ථයේ ස්කන්ධය M. හරි. දැන් එතකොට අර්ථ දැක්වීමට අනුව විශිෂ්ට තාප ධාරිතාව ඒක අපි සිම්පල් C කින් අර්ථ දක්වන්නේ කොහොමද ලියන්න වෙන්නේ? තාප ප්‍රමාණයක් ගැනයි කියන්නේ. හැබැයි කිලෝග්‍රෑම් එකක් රත් කරන්න. ඒතකොට මේ Q ගෙන් පෙන්වන්නේ M ස්කන්ධයක් රත් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය. එහෙනම් කිලෝග්‍රෑම් එකකට බලන්න Q M ගෙන් බෙදන්න ඕන. මේවා නිකන් යෝගට් ප්‍රශ්නනේ. එකකට බලන්න. දැන් යෝගට් 5ක් 100 නම් එක යෝගට් එකක් බලන්න කොහොමද කරන්නේ? 100 5න් බෙදනවා. ඒ වගේ M ස්කන්ධයක් රත් කරන්න Q තාපයක් ඕන නම් කිලෝග්‍රෑම් එකකට බලන්න Q M ගෙන් බෙදනවා. ඒතොර ඒත් එක්කම මෙතන මේ Q ගෙන් පෙන්වන්නේ මෙයාව T ප්‍රමාණයකින් රත් කරන්න. සෙන්ටිග්‍රේඩ් එකකින් නෙමෙයි. එහෙනම් සෙන්ටිග්‍රේඩ් එකකට බලන්න අර විදිහට මේක ආය පාරක් T ගිනුත් බෙදන්න ඕන. ඔන්න එතකොට වාගේ විශිෂ්ටතාප ධාරිතාවට සමීකරණයක් හැදෙනවා. හරි. එතකොට මෙතනත් විශිෂ්ටතාප ධාරිතාවේ ඒකකය හරි C ගේ ඒකකය පුතාට ජූල් කිලෝග්‍රෑම් එකකට. එහෙනම් කිලෝග්‍රෑම් යට කෙල්වින් එකකට. එහෙනම් කෙල්විනයට. හරි සරලයි. එතකොට ඕක ඕනනම් සරල සමයි ජූල් කිලෝග්‍රෑමියට සෙන්ටිග්‍රේඩ් අංශකට කියලා කියන්නත් පුළුවන්. නමුත් දැන් මේ සමීකරණය අපි මතක තියාගෙන ඉන්නේ ওই විදිහට නෙමෙයි. Qට සමීකරණයක් විදිහට මතක තියාගමු. Q සමාන එහෙනම් මෙයා මේ පැත්තට කුණුනොත් MC θ විදිහට ඕක අපි
සකසා මතක තබා ගන්නවා. පැහැදිලිද? සකසා මතක තබා ගන්නවා. හරි. එතකොට දැන් ওই ටික පුතාලා පොඩ්ඩක් රූපෙට දාගමු. අර්ධයක්ම ලියලා ඉවරයි. පුතාලා මුලින්ම රූපය පෙන්න ගන්නවා. රූපය පෙන්න ගන්නවා. චුට්ටක් මේක දහුන්ට දාලා ගමු. හරි. ගමුකෝ පදාර්ථය මම ඉඳලා තියෙන්නේ මේක වලට. පදාර්ථය නම් පොඩ්ඩක් අඩුපාඩු ටික හදාගන්න විතරයි තියෙන්නේ. එයාගේ උෂ්ණ එයාට අපි Q තාපයක් දෙනවා. Q තාපයක්. එතකොට මෙයාගේ උෂ්ණත්වය T ප්‍රමාණයකින් වැඩි වෙනවා. ස්කන්ධය M කියලා හිතමු. හරිද පුතාලා? ඒකකත් වරන් ඇතුළේ දාගත්තා නම් කමන්නේ. මෙයාගේ කෙල්වින් වගේ පෙන්න ගන්න. මෙයා කිලෝග්‍රෑම්. එතකොට මෙයා ජූල් වලින්. අවශ්‍ය නම් ඒකකත් වරන් එක දාගන්න. හරි. දැන් දකුණු පැත්තෙන් මම කියනවා ස්කන්ධ M වූ වස්තුවක උෂ්ණත්වය T ප්‍රමාණයක ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය Q වේ නම්. හරි. එකමාවක් දාලා ගණ්ඩ යටින් අර්ථ දැක්වීමට අනුව විශිෂ්ට තාප ධාරිතාව C චූටි C එක පැහැදිලිවම සිම්පල් C ලියා ගන්න. චූටි C සමානයි Q බෙදීම කිලෝග්‍රෑම් එකකට බලන්න M ගෙන් බෙදමු. සෙන්ටිග්‍රේඩ් එකකට හරි කෙල්වින් එකකට හරි බලන්න T ගෙන් බෙදමු. එතනින් පුතාලා යටින් සමීකරණය Q සමාන mc T කියලා දාගන්න ගමන් දකුණු පැත්තෙන් ගන්න විශිෂ්ට පදාර්ථාවේ ඒකකය විශිෂ්ට පදාර්ථාවේ ඒකකය ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට ඒක සරල සමය වුණා නම් ජූල් කිලෝග්‍රෑමයට සෙන්ටිග්‍රේඩ් අංශකයට. හරිද? එහෙනම් ඔන්න ඔයාලට මේ විද්දි තාප මිතියට අවශ්‍ය වෙන ප්‍රධානම භෞතික රාශීන් දෙක ගැන විස්තර කරා. මේක ඕලෙවල් වලත් කියපු දෙයක්. ඒ ලෙවල් වලට ඇත්තම තියෙන්නේ මෙව භාවිතා කරලා ගැටලු විසඳීම විස්තර කරන්න. නමුත් ඉතින් අපිට මේ අර්ධයක්ීම් නැතුව යන්න බැරි නිසා ඒ ලෙවල් මට්ටමේදීත් ඔබට ඒ අර්ධයක්ීම් එක්කම තමයි මුලින්දම වැඩේ සාකච්ඡා කරන්න. එහෙනම් දැන් මෙතනින් පස්සේ ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන වස්තුවක් මල්ලලා රත් කිරීම ගැන තමයි තාප ධාරිතාවෙන් කතා කරන්නේ. පැහැදිලි? විශිෂ්ට තාපතාවය දැන් කතා කරන්නේ මේ වස්තුවම රත් කිරීම නෙමෙයි. ඒ වස්තුවේ කිලෝග්‍රෑම් එකක් රත් කිරීම. දැන් උදාහරණයක් වස්තුව මම නම් මාවම සෙන්ටිග්‍රේඩ් එකකින් රත් කිරීම තමයි තාප ධාරිතාව කියන්නේ. හැබැයි මගේ විශිෂ්ට තාප ධාරිතාව කියන්නේ මගේ කොහේ හරි කිලෝග්‍රෑම් එකක කෑල්ලක් සෙන්ටිග්‍රේඩ් එකකින් රත් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය සම්බන්ධ. පැහැදිලිද? හරි. එතකොට පුතාලට ඔය ටික ඔළුවට ආවනම් අපි දැන් තාප ධාරිතාවයි විශිෂ්ට තාප ධාරිතාවය අතර සම්බන්ධය පොඩ්ඩක් බලන්න යමු. තාප ධාරිතාව හා විශිෂ්ට තාප ධාරිතාව අතර සම්බන්ධය. තාප ධාරිතාව හා විශිෂ්ට තාප ධාරිතාව අතර සම්බන්ධය. එතකොට මම මොකක් හරි පදාර්ථයක M ස්කන්ධයක් Q තාපයක් දීලා T ප්‍රමාණයකින් රත් කරනවා. එයාගේ තාප ධාරිතාව C විශිෂ්ට තාප ධාරිතාව සිම්පල් C කියලා ගත්තොත් තාප ධාරිතාවේ අර්ධයක්වීමට අනුව ලියන්න පුළුවන් මේ Q එක තාප ධාරිතාවෙන් කියන්නේ මුළු වස්තුවම නැත්නම් සම්පූර්ණ වස්තුවමත් කරන අවස්ථා ප්‍රමාණයනේ සෙන්ටිග්‍රේඩ් එකකින්. එතකොට මේක Q සමානයි CT කියලා ලියන්න පුළුවන්. මතකද ඔයාලට ඒක? විශිෂ්ට තාප ධාරිතාවේ අර්ධයක්වීමෙන් ලියනවා නම් මේ කියන්නේ Q සමානයි mc T කියලා ලියන්න පුළුවන්. එතකොට දැන් මේ ලිව්වේ එකම Q එක. එහෙනම් 1 හා 2හි අපිට 1 හා 2හි එකම Q සඳහා ප්‍රකාශන ගොඩනගා ඇති බැවින් මට කියන්න පුළුවන් CT ටයි. ඒ කියන්නේ මේ Q සමානයි. ඒක නිසා MCT ටයි කියන දෙකෙන් එන්නේ එකම Q. එතකොට CT ට සමානයි MCT ට. T කැපෙද්දී ලොකු C එනවා ඔයාලට M වතාවක් චූටි C කියලා. ඒ කියන්නේ තාප ධාරිතාවට උත්තරයක් ගන්න පුළුවන් විශිෂ්ට තාප ධාරිතාව ස්කන්ධයෙන් ගුණ කරලා. හරි. මෙතනදී අපිට වැදගත් කාරණා කිහිපයක් ඔළුවට එන්න ඕන. එහෙනම් ඔයාගේ තාප ධාරිතාවේ යගේ හැමතිස්සෙම ස්කන්ධය මත නදා පවතිනවා. ස්කන්ධයේ වැඩි වස්තුවක එකම ද්‍රව්‍යයෙන් හදලා තිබ්බත් තාප ධාරිතාව වැඩි වෙනවා. නමුත් විශිෂ්ට තාප ධාරිතාව හැමතිස්සෙම කිලෝග්‍රෑම් එකක් සලකලා ලියලා තියෙන නිසා විශිෂ්ට තාප ධාරිතාවලට කිලෝග්‍රෑම් එකක් සලකලානේ. ඒ නිසා විශිෂ්ට තාප ධාරිතාව කවදාවත් රඳා පවතින්නේ නැහැ ස්කන්ධය මත. එයා රඳා පවතින්නේ ද්‍රව්‍ය වර්ගයේ මත පමණයි. ඒක තාප ධාරිතාව ද්‍රව්‍ය වර්ගයේ මත රඳා පවතිනවා. අනිවාර්යයෙන්ම
ඒ වගේම එයා ස්කන්ධෙ මතත් රඳා පවතිනවා. ඒත් එක්ක මම ඔයාගෙන් ඇහුවොත් හරි ඔයාගෙන් ඇහුවොත් විශාල වෙන්නේ මොකක් හරි එකම වස්තුවක් ගැන හිතලා කිව්වොත් එකම වස්තුවක් සලකලා කිව්වොත් විශාල වෙන්නේ තාප ධාරිතාවද විශිෂ්ට තාප ධාරිතාවද? වඩා විශාල ඉලක්කමක් ලැබෙන්නේ තාප ධාරිතාවටද විශිෂ්ට තාප ධාරිතාවටද? ආයෙ මම ප්‍රශ්නයක් අහනවා. එකම වස්තුවක් ගැන හිතලා ඇහුවොත් වඩා විශාල වෙන්නේ තාප ධාරිතාවද විශිෂ්ට තාප ධාරිතාවද? කියන්න බලන්න. හරි. දැන් උඹලා මොකක් හරි උත්තරයක් කියලා තියෙන්නේ. එතකොට තාප ධාරිතාව වැඩි කියලා කියපු කට්ටිය හරි. විශිෂ්ට තාප ධාරිතාව වැඩි කියලා කියපු කට්ටිය එක පැත්තකින් ඒගොල්ලොත් හරි. ඒක හරි අපොත් ප්‍රශ්න කතාවක්. ඇත්තටම උඹලා දෙගොල්ලෝ වැරදි. පුතේ තාප ධාරිතාව වස්තුවේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකට වඩා වැඩි නම් විශිෂ්ට තාප ධාරිතාවට වඩා වැඩි. මෙතන එක කිලෝග්‍රෑම් එකට වඩා වැඩි නම් ලොකු C කියන එක ලොකු වෙනවා චූටි C ට වඩා. මෙන්න මේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකට සමාන වුණොත් ඔයාගේ ලොකු C චූටි C දෙන්නම සමාන වෙනවා. ඒතකොට වස්තු ස්කන්ධ කිලෝග්‍රෑම් එකක් වුණොත් විශිෂ්ට තාප ධාරිතාවයි තාප ධාරිතාවයි දෙකම එකම උත්තර වෙන්නවා. වස්තු ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකට වඩා අඩු වුණොත් මෙතන m කියන එකට වඩා අඩු උත්තරයක් වුණොත් ඔයාගේ තාප ධාරිතාවට එන්නේ විශිෂ්ට තාප ධාරිතාවට වඩා අඩු උත්තරයක්. විශිෂ්ට තාප ධාරිතාව පෙන්නන කිලෝග්‍රෑම් එකක් රත් කරන්න අපි තුමු එතකොට කිලෝග්‍රෑම් එකක් රත් කරන අවස්ථාව ප්‍රමාණය ජූල් 800යි කියලා. එතකොට අපි ළඟ තියෙන වස්තුවේ තියෙන ග්‍රෑම් 500යි. ඒ කියන්නේ කිලෝග්‍රෑම් භාගයයි. එහෙනම් එකක් රත් කරන්න 800ක් ඕන නම් භාගයක් රත් කරන්න අවශ්‍ය වෙන්නේ 400යි. එහෙනම් ඒ වෙලාවේ යාගේ තාප ධාරිතාව වෙන්නේ 400යි. පැහැදිලිනේ? එහෙනම් ඔයාලට තේරෙනවා තාප ධාරිතාව ස්කන්ධය මත ඩිපෙන්ඩ් වෙන නිසා තාප ධාරිතාව විශිෂ්ට තාප ධාරිතාවය කම්පයා කරද්දිත් ඔබට වස්තු ස්කන්ධය ගැන අදහසක් නැතුව කම්පයා කිරීම කරන්න බෑ. පැහැදිලිද? හරි. ඒතකොට ඔයවැනි ප්‍රශ්න අහන්න පුළුවන් නිසා මම කිව්වේ. හරි. එහෙනම් ඔයාලට මුලින්ම මාතෘකාව යටතේ මෙන්න මේ විදිහට මම දී තියෙන ස්ථානේ ලියාගෙන යමු. පහත දක්වා ඇති පරිදි ස්කන්ධයෙන් වූ පදාර්ථයකට Q තාප ප්‍රමාණයක් ලබා දුන් විට එහි උෂ්ණත්වය T ප්‍රමාණයකින් වැඩි වන්නේ යයි සලකමු. එම වස්තුවේ තාප ධාරිතාව කැපිටල් C හා විශිෂ්ට තාප ධාරිතාව සිම්පල් C වේ නම් හරි. දැන් පුතාලා රූපය ඇඳ ගන්නවා මේ ටික ලියන්න තියෙනවා. යටින් මට මේ වගේ පොයින්ට් 3ක් විතර ලියන්න තියෙනවා. ඒක ඔළුවේ තියාගෙන පුතා මුලින්ම රූපය ඇඳ ගන්න. හරි. රූපය ඇඳන් ඉවර නම් ලියන්න තාප ධාරිතාවයේ වරන් ඇතුළේ කැපිටල් C අර්ථ දැක්වීමට අනුව. තාප ධාරිතාවයේ අර්ථ දැක්වීමට අනුව Q සමානයි C θ. විශිෂ්ට තාප ධාරිතාවයේ අර්ථ දැක්වීමට අනුව Q සමානයි MC θ. 1 හා 2හි එකම 1 හා 2හි නැත්නම් 1 හා 2 මගින් කියලා කරනවා 2 මගින් එකම Q සඳහා ප්‍රකාශන ගොඩනගා ඇති බැවින් යන C θ සමානයි MC θ. හරි. එතකොට θ කපලා දාලා C සමානයි MC. හරි. ඒක කොටු කරගන්න. හරි. ඔතනට ඇවිල්ලා ඔබ පොදුවේ ලියන පළවෙනි තරුව එනම් තාප ධාරිතාව වස්තු සාදා ඇති ද්‍රව්‍ය මෙන්ම එහි ස්කන්ධය මතද රඳා පවතී. ඒකම ලියන්න එකම පදාර්ථයක් සඳහා ස්කන්ධය වැඩි වන විට තාප ධාරිතාවද වැඩි වේ. හරි. දෙවෙනි පොයින්ට් එක. නමුත් විශිෂ්ට තාප ධාරිතාවෙන් ප්‍රකාශ කර ඇත්තේ පදාර්ථයක කිලෝග්‍රෑම් 1ක් සෙන්ටිග්‍රේඩ් එකකින් රත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය වන බැවින් විශිෂ්ට තාප ධාරිතාව වස්තුවේ ස්කන්ධය මත රඳා නොපවතී. හරිද? තව පොයින්ට් එකක් උන්නම් ලියන්න.
වස්තුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් එකට වඩා වැඩි වන විටදී පමණක් තාප ධාරිතාව එහි විශිෂ්ටතා පදාර්ථාවට වඩා වැඩි වේ. වස්තුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් එකට වඩා වැඩි වන විටදී පමණක් එහි තාප ධාරිතාව විශිෂ්ටතා පදාර්ථාවයට වඩා වැඩි වේ. හරි. එහෙනම් පුතාලා ඔය ටික තේරුම් ගත්තා නම් තාපමිතියේ ප්‍රබලම අර්ථ දැක්වීම් කිහිපයක් අවසానයි. ඔතනදී ඔබේ මතකයට කියලා කොටුවක් දාලා තියෙනවා. ඒතර ඉතින් මෙතනදී ඒ කොටුවේ ඔබට ලියන්න තියෙන්නේ සිම්පල්ව කාරණා දෙකයි. ලියන්න ඔබේ මතකයට කියන කොටුවේ තාප ධාරිතාවේ අර්ථ දැක්වීමට අනුව Q සමානයි CT කියලා කොටු කරගන්න. ගොඩක් දේවල් ඕනේ තාප ධාරිතාවේ අර්ථ දැක්වීමට අනුව. ඒකට මෙහෙම ලියන්න තාප ධාරිතාවේ අර්ථ දැක්වීමට අනුව තාප ධාරිතාව CU වස්තුවක් තාප ධාරිතාව CU වස්තුවක් T ප්‍රමාණයකින් රත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය Q වේ නම් තාප ධාරිතාවේ අර්ථ දැක්වීමට අනුව තාප ධාරිතාව කැපිටල් CU වස්තුවක් T ප්‍රමාණයකින් රත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය Q වේ නම් හරි. දැන් පුතාලා මේ සමීකරණ ලියලා කොටු කරගන්න. Q සමානයි CT. හරි. දෙවෙනි වැදගත් පොයින්ට් එක මෙතන අපි කතා කරපු විශිෂ්ට තාප ධාරිතාවේ අර්ථ දැක්වීමට අනුව විශිෂ්ට තාප ධාරිතාවේ අර්ථ දැක්වීමට අනුව විශිෂ්ට තාප ධාරිතාව සිම්පල් CU ස්කන්ධයෙන් වන වස්තුවක් T ප්‍රමාණයකින් රත් කිරීමට අවශ්‍ය තාපයේ ප්‍රමාණය T ප්‍රමාණයකින් රත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය Q වේ නම් ලියන්න Q සමානයි mc θ කොටු කරගන්න. Q සමානයි mc θ. හරි. තවත් අරුවක් දාලා ලියන්න. ඉහත ප්‍රකාශන වලින් උෂ්ණත්ව වැඩිවීමකදී පදාර්ථය අවශෝෂණය කරගත් තාපයක් පෙන්වන අතර උෂ්ණත්ව වැඩිවීමකදී පදාර්ථය අවශෝෂණය කරගත් තාපය පෙන්වන අතර ආය වෙනම පොයින්ට් එකක් ලියන්න. උෂ්ණත්වයේ අඩුවීමකදී පදාර්ථය පිට කළ තාපයද ලබාගත හැක. උෂ්ණත්ව අඩුවීමකදී පදාර්ථය පිට කළ තාප ප්‍රමාණයද ලබාගත හැක. හරිද? නම් මේ ප්‍රකාශන දෙකෙන් මත තියාගන්න අවශෝෂණ කරන තාපය හැමතිස්සෙම උෂ්ණත්වය වැඩි වෙලා ගන්න පුළුවන්. ඒතර ඒක උරාගත් තාපයක්. හැබැයි තාප පිට කිරීමක් ලියනවා නම් මෙතන උෂ්ණත්ව අඩුවීමක් එන්නේ. ඒතර ඔයාලට මේකේ Q ගෙන් පෙන්නන්නේ තාප පිට කිරීම. පැහැදිලිද? හරි. එහෙනම් එකත් ඔළුවේ තියාගෙන අපි මේක ඊගාව සිද්ධාන්තයට යමු. හරිද? එතකොට වායුවක් සඳහා විශිෂ්ට පදාර්ථ අර්ධක් වන පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඒ ආකාර දෙකෙත් ආය අවස්ථා දෙකකට බෙදන්න පුළුවන්. එතකොට පළවෙනි අවස්ථාව මම මුලින් මේ පැත්තෙන් කතා කරන්නම්. වායුවක කිලෝග්‍රෑම් එකක් සලකලා අර්ථ දක්වනවා විශිෂ්ට පදාර්ථාව. ඒ කියන්නේ වගේ දැන් චුට්ටකට ඉස්සලා පදාර්ථවල විශිෂ්ට පදාර්ථාව අර්ථ දක්වපු විදිහටම. එතකොට එතනදිත් වායුවකට අපිට තාපය දෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් නියත පීඩනයේ විශිෂ්ට පදාර්ථාව. ඒ කියන්නේ වායුවේ පීඩනය නියත වෙන විදිහට තාපය දෙනවා. එහෙම කරන්න බොහෝ විට මේ වගේ සුමට විදිහට චලනය වෙන්න පුළුවන් පිස්ටන් එකක් අපි උපයෝගී කරගන්නවා. එතන මේ පද්ධතියේ පීඩනය වැඩි වෙන්න මේ පිස්ටන් එක ඉස්සරහට තල්ලු වෙනවා. පිස්ටන් එක ඉස්සරහට තල්ලු වෙනවා. හරි. එතකොට තල්ලු වෙලා හැමතිස්සෙම පද්ධතියේ පීඩනය නියතව තියාගෙන ඉන්නවා. මේ පිස්ටන් එක කොහොම තල්ලු වෙලා පද්ධතියේ පීඩනය වෙනස් වෙන්න දෙන්නේ නැහැ. පැහැදිලි. එහෙම කරගත්තොත් අපි එවැනි අවස්ථාවක අර්ථ දක්වන විශිෂ්ට පදාර්ථාවට කියන්නේ නියත පීඩනයේ විශිෂ්ට පදාර්ථාව. ඉතින් මෙයාගේ අර්ථ දැක්වීම ලොකු වෙනසක් නැහැ. මේ අර්ථ දක්වලා තියෙන්නේ තාප ප්‍රමාණය මේ වායුවේ කිලෝග්‍රෑම් එකක් සෙන්ටිග්‍රේඩ් 1කින් රත් කරන්න. එතකොට අපි හිතමුකෝ m ස්කන්ධයක් T ප්‍රමාණයකින් රත් කරන්න Q තාපයක් දුන්නා නම් එහෙනම් Cp අර්ථ දක්වලා තියෙන්නේ පීඩනීය නියතව තියාගෙන කිලෝග්‍රෑම් එකක් රත් කරන්න. එහෙනම් අපි Q m ගෙන් බෙදන්නවා කිලෝග්‍රෑම් 1කට ගන්න. T 1කින් ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් 1කින් රත් කරන්න. නැත්නම් කෙල්වින් 1කින් රත් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය විදියට. ඉතින් එතනදී ඔයාලට
මෙයාගේ ඒකකය CP ගේ ඒකකය නිර්මාණය වෙනවා අර විදිහටම ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. මතක තියාගෙන ඉන්න පුළුවන් විදිහට සමීකරණ ලිව්වොත් Q සමානයි mCp θ කියලායි අපි ගන්නෙ mCp θ. එතකොට මේ විදිහට සමීකරණ ලියවෙනවා නම් CP අනිවාර්යයෙන්ම කිලෝග්‍රෑම් එකක් සලකලායි ලියලා තියෙන්නේ. එතකොට මෙතන අපි m ස්කන්ධයෙන් ගුණ කරලා අපි Q තාප ප්‍රමාණය හොයා ගන්නවා. පැහැදිලිනේ? හරි. එතකොට ওই විදිහටම පරිමාව නියතව තියාගෙන වායුවක් රත් කරනවා නම් එහෙම අර්ථ දැක්වුවොත් අපි ඒ විශිෂ්ට තාප ධාර්තාවට කියනවා නියත පරිමාවේ විශිෂ්ට තාප ධාර්තාව. ඒතර ඒක අර්ථ දැක්වීම වෙන්නේ වායුක පරිමාව නියතව තියාගෙන කිලෝග්‍රෑම් එකක් සෙන්ටිග්‍රේඩ් එකකින් රත් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය. එතකොට එහෙනම් CV නිකන් අපිට අර්ථ දැක්වීමට අනුව ලියන්න පුළුවන්. Q තාප ප්‍රමාණය කිලෝග්‍රෑම් එකකට බලන්න අපි m ගෙන් බෙදනවා. මොකද m ස්කන්ධයක් රත් කරන අවස්ථාවේ තමයි අපි මෙතන Q කියලා ලියාගෙන තියෙන්නේ. එතකොට ඔයාගේ θ ප්‍රමාණයකට දීලා තියෙන නිසා සෙන්ටිග්‍රේඩ් එකකට බලන්න අපි θ ගෙන් බෙදන්නත් ඕන. ඉතින් එයාගේ ඒකකවල වෙනසක් නැහැ ඉතින්නේ. CV ගේ ඒකක ජූල් කිලෝග්‍රෑම් එකකට බලන නිසා කිලෝග්‍රෑමයට කෙල්වින් එකක් ගැන හිතලා කෙල්වින් එකකින් රත් කිරීම ගැන ලියන නිසා කෙල්විනයටම තමයි. සමීකරණයක් විදිහට ලියා ගන්නවා නම් Qට අදාළව Q සමානයි මේක මේ පැත්තට වුණාම mCv θ කියලායි උත්තර සමීකරණය හම්බෙන්නේ. හරි. එහෙනම් සරලයි. අදහස් ටික අපි නෝට් එක හරියට දාගමු අර්ධකින් එක්කම. දැන්ට නිකන් ලියාගෙන යමු. ඉතින් මෙතනදී කතා කරේ පීඩනයේ නියතව තියාගෙන කිලෝග්‍රෑම් එකක් සෙන්ටිග්‍රේඩ් එකකින් රත් කිරීම. මෙතනදී කතා කරන්නේ පීඩනයේ නියතව තියාගෙන මවුල එකක් සෙන්ටිග්‍රේඩ් එකකින් රත් කිරීම ගැන. ඒ කියන්නේ මවුල එකක් සලකලා මේක ලියනවා නම් CP ලියන්නේ තාප ප්‍රමාණය කිලෝග්‍රෑම් එකක් රත් කරන්න නෙමෙයි මවුල එකක් රත් කරන්න. එහෙනම් ඔයාගේ Q තාපයෙන් පෙන්වන්නේ මවුල n ගණක් රත් කරන්න T ප්‍රමාණයකින්. එහෙනම් අපිට මවුල එකකට බලන්න n ගෙන් බෙදන්න ඕන. සෙන්ටිග්‍රේඩ් එකකට නැත්නම් කෙල්වින් එකකට බලන්න මේක උෂ්ණත්ව වෙනස T ගෙන් බෙදන්නත් ඕන. ඔතනදී ඔයාට CP ගේ ඒකකය හරි අපිට මෙතන CP ගේ ඒකකය ලියාගත්තොත් ඒක අපි දකුණු පැත්තෙන් කොහොමද මේක අස්සේ ලියන්න? CP සමානයි Q බෙදීම n θ. මෙතනදී අපිට CP ගේ ඒකකය එනවා. දැන් ජූල්ම තමයි. හැබැයි මවුල එක කෙල්වින් එකකින් රත් කරනවා. කෙල්විනේට. ඔහොමයි ඒකකේ දැන් ලියවෙන්නේ. කලින් බලන්න ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනේට, දැන් ජූල් මවුලට කෙල්විනේට. ඔතනින් ඔහොම ජූල් මවුලට කෙල්විනේට විදියට එන අවස්ථාවලදී මේ සමීකරණ ලියවෙන්නේ NCP θ. එතකොට මවුලයක් ගැන හිතලා ලියන නිසා මවුල ගානේ ගුණ කරලායි තාප ප්‍රමාණය උතනදී ගන්න. හරිද? ඒ වගේම තමයි නියත පරිමාවේදී විශිෂ්ට තාප ධාතාව කියන්නේ පරිමාව නියතව තියාගෙන වායුවක මවුල එකක් සෙන්ටිග්‍රේඩ් එකකින් රත් කරන අවශ්‍ය තාප ප්‍රමාණය. එතකොට CV තාප ප්‍රමාණයක්. හැබැයි කොහොම තාප ප්‍රමාණයද මවුල එකක් රත් කරන අවශ්‍ය තාප ප්‍රමාණයක් සෙන්ටිග්‍රේඩ් එකකින් හරි කෙල්වින් එකකින් හරි රත් කරන අවශ්‍ය තාප ප්‍රමාණයක්. එහෙනම් උතනදී වාට Qට උත්තරයක් ලියන්න පුළුවන්. NCV θ CV කියලා දාලා තියෙන එක අදහස් වෙන්නේ පරිමාව. මේ V ගෙන් පෙන්වන්නේ පරිමාව නියතව තියන් කරලා තියෙන්නේ. හරි. ඒත් එක්කම CV ගේ ඒකකය ලියන්න පුළුවන්. ඒකකය වාට ජූල් මවුල එකක් ගැන හිතලා ඉතින් මවුලයට කෙල්විනට. හරි. දැන් මේ අවස්ථාවවලදී අපි මෙන්න මෙතනදී කම්පෙයාර් කරොත් හරි තරුවක් දාලා අපි CP හා CV අතරින් කවුද ලොකු? මේ CP ගෙනුයි මේ CV ගෙනුයි කවුද ලොකු? එතකොට මෙතනදී මතක තියාගන්න අපි ලබා දෙන තාපය සම්පූර්ණයෙන්ම වායුව රත් කරන්න විතරයි භාවිතා වෙන්නේ. හැබැයි මෙතනදී අපි ලබා දෙන තාපය පුතේ වායුව රත් කරන්න විතරක් නෙවෙයි මෙන්න මේ පිස්ටන් එක තල්ලු කරන්න අවශ්‍ය කාර්ය කිරීමටත් වැය වෙනවා. මොකද පිස්ටන් එක තල්ලු කරනවා කියන්නේ බලයක් යොදලා කාර්ය කරන්න ඕන. ඒක නිසා CP කියන එකෙන් පෙන්වන්නේ සෙන්ටිග්‍රේඩ් එකකින් රත් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය වුණාට ඒක ඇතුලේ හැඟවිලා තියෙනවා මෙයාගේ පීඩනය නියතව තියාගන්න අපි කරපු කාර්ය ප්‍රමාණයක. ඒතර මේකේ තියෙන්නේ රත් කරන්න අවශ්‍ය එක විතරයි. ඒක නිසා අපිට හැමතිස්සෙම කියන්න පුළුවන් CP එන්නේ CVට. ඒ CV කින් පෙන්වන රත් කරන්න අවශ්‍ය ටික විතරයි. නමුත් CP කින් පෙන්වන රත් කරන්න අවශ්‍ය ප්‍රමාණයත් ඒ කියන්නේ CVට අමතරව අර ඩෙල්ටා W මේ තියෙන පිස්ටනේ තල්ලු කරන්න අවශ්‍ය කාර්ය ප්‍රමාණය. හරි. එතකොට එහෙනම් වාගේ හැමතිස්සෙම පේනවා CP
CV ට වඩා ලොකු ඉලක්කමක් විදිහටයි ඉන්නේ. ඒකට හේතුව CP ඇතුලේ රත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය. ඒ කියන්නේ මෙතනදී පෙන්වන්නේ රත් කිරීම ගැන විතරමයි. එහෙනම් රත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව පිස්ටන් එක තල්ලු කිරීමට අවශ්‍ය කාර්යයක් හැංගිලා තියෙනවා. ඒකට අවශ්‍ය ශක්තියත් අපිට දෙන්න වෙලා තියෙනවා. ඒක නිසා ඔයාලට කියන්න පුළුවන් CP හැමතිස්සෙම CV ධන ඩෙල්ටා W එකක් විදිහට තමයි ලියවෙන්නේ. ඉතින් ඒක අපිට ඉදිරියේදී ලියන්න තියෙනවා. දැන්ට මම මේ සමීකරණය ලියන්න නැතුව ඉන්න. ඔබ තාප ගතියදී ඒක ලියන නිසා ඔබ නිකන් ඔළුවේ තියන් ඉන්න. සාමාන්‍යයෙන් CP විශාලයි CV ට වඩා. හරිද? එතකොට ඔක හොඳට ඔළුවේ තියන් ඉන්න. මොකද ඔබට ඔය මතක ඇති වායු මාධ්‍යයක් තුළින් අන්වයම තරංග ප්‍රවේගයේදී ගැමා කියලා නියතයක් අර්ථ දක්වනවා CP බෙදීම CV කියලා. ඔතනදී මේ ගැමා කියන නියතය වායු අණුවේ තියෙන පරමාණු ගාන මත රඳා පවතිනවා කියලා උගන්වනවා අපි. එතකොට එතනදී පරමාණු ගාන මත රඳා පවතින හේතුව දැන් ඔබට පේන්න ඕන. වායු අණුවේ පරමාණු ගාන වැඩි වෙනවා කියන්නේ නිකන් මවුල ගානත් වැඩි වෙනවා වගේ. ඇත්තට මවුල ගාන වැඩි වෙනවට වඩා එතන අපි කියන්න ඕනේ නිකන් රත් කරන්න තියෙන දැන් වායු අණු එකක් නම් තියෙන්නේ රත් කරන්න දෙන්න ඕන තාපයයි වායු අණු දෙකක් එකට බැඳිලා තියෙද්දි රත් කරන්න දෙන්න ඕන තාපය ගැන හිතන්නකෝ. මොකද මවුල ගානෙන් පෙන්වන්නේ ඒ වායු අණු ගානනේ පෙන්වන්නේ. ඒතකොට මවුල ගාන එකක් වුණාට එතන ඒ අණුවේ තියෙන පරමාණු ගාන වැඩි වෙන්න දෙන්න වෙන තාප ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් ඔබට ගැමා කියන එක හෙවත් මෙන්න මේ CP බෙදීම CV කියන අනුපාතය ඒ අණුවේ තියෙන පරමාණු ගාන මත තීරණය වෙනවා. පැහැදිලිද? හරි. එතකොට ඔයගේ H2 කියන අණුව ගත්තාම පරමාණු දෙකයි තියෙන්නේ. right? එතකොට CO2 වගේ එකක් ගත්තාම පරමාණු තුනක් තියෙනවා. එතකොට ඒ වෙලාවට ඔයගේ අර H2ට වඩා CO2 ගේ ගැමා එක වැඩි වෙනවා. එතකොට ඒකට හේතුව වෙලා තියෙන්නේ ඔයගේ එකක් මේක CP බෙදීම CV අතර අනුපාතයක් විදිහට ලියනවා. සහ දෙවෙනි එක එතනදී තා චුට්ටක් එක සියුම්ම හිතන්න තියෙන තැනක්. ඔයගේ පරමාණුව අණුගාන වැඩි වෙන්න එයාව රත් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය වැඩි වෙනවා සහ කාර්ය ගැන සම්බන්ධ කරලා කියන්න ඕන. ඒක නිසා අපි විතර ලොකුවට ඒක විස්තර කරන්න ඕනේ නැහැ. මෙතන තාප ගතියදී ඒක විස්තර කරන්න තියෙන නිසා. හරි එහෙනම් අපි දැන්ට ওই විදිහට සිම්පල්ව මේක ඔළුවේ තියන් ඉන්න. මේකත් මතක තියන් ඉන්න. එදා ඉගෙන ගත්තු දෝන තරංග වල ඉගෙන ගත්ත අනුනාම තරංග ප්‍රවේගයේදී ඉගෙන ගත්ත ගැමා සම්බන්ධ කරපු නියත දෙක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ නියත මේ පැත්තට කතා කරත් ওই විදිහම තමයි. ඒක විතර වෙනස තියෙන්නේ. හරි. එතකොට ඒකකත් එක්ක විශාලත්වය වෙනස් වෙනවා. නමුත් අදහස මේ අර්ධයක් කීම වෙනස් වෙන්නේ නැහැ. පොදුවේ අපිට මේක ලිව්වත් කවන්නේ නැහැ. හරි. කොහොම හරි කවන්නේ මේ ටික දාගද්දි ඔයාලට මෙන්න මේවා යටින් පොදුවේ මට මෙන්න මෙයා ගැන පේජ් දෙකක් ලියන්න වෙනවා. පොදුවේ මේ දෙන්නටම අයිති වෙන්න විදිහට ඒකත් ඔළුවේ තියාගෙන තමයි අපි නෝට් එක සම්පූර්ණ කරන්නේ. හරි. එහෙනම් පුතාලා ඒකත් ඔළුවට ගත්තා නම් දැන් මගේ දරුවන්ට පුළුවන් වායු සඳහා විශිෂ්ට පදාර්ථය කියන මාතෘකාව යටතේ මෙන්න මෙහෙම ලියාගෙන යන්න. වායුවකට තාපය ලබා දෙන විට එහි පීඩනීය නියත වනසේ තාපය ලබා දීම හෝ එහි පරිමාව නියතව තබාගෙන තාපය ලබා දීම සාමාන්‍යයෙන් සිදු කරයි. එබැවින් වායුවක් සඳහා විශිෂ්ට තාප ධාරිතාව නියත පීඩනයේ විශිෂ්ට තාප ධාරිතාව CP හා නියත පරිමාවේදී විශිෂ්ට තාප ධාරිතාව CV ලෙස ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. හරි. දැන් මේ CP CV කොටස් දෙක අපිට අර්ථ දක්වන්න පුළුවන් විදි දෙකකට එකක් වායු මවුල එකක් සලකා. හරි. ඒ අර්ථයේ පුතාලා මේ ටික ලියන්න තියෙනවා. මේ සමීකරණ ලියන්න මෙතනින් අර්ථ දැක්වීම ලියලා. හරි. ඒකත් ඔළුවේ තියාගෙනයි කෙරෙන්න ඕන. යටින් තව පේලි දෙකක් විතර ලියන්න පොදුවේ ඉඩ තියාගෙන ඉන්න ඔයගේ දී දෙන ඉඩ. හරි. එහෙනම් ඔළුවේ තීරුම් ගත්තා නම් ගන්න පළවෙනි එක නියත පීඩනයේ විශිෂ්ට තාප ධාරිතාව CP. හරි. පොඩියට රූපේ ඇඳගෙන එතකොට රූපය ඇඳ ගන්න මම වෙලාව දෙන්නේ නැහැ. පුතාලා ඇඳ ගන්න. දකුණු පැත්තෙන් ලියන්න වායුවක පීඩනයේ නියතව තබා
එහි මවුල එකක උෂ්ණත්වය කෙල්වින් එකකින් රත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය එහි මවුල එකක උෂ්ණත්වය කෙල්වින් එකකින් රත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය නියත පීඩනයේ විශිෂ්ටතා පදාර්ථතාව Cp ලෙස අර්ථ දක්වයි. නියත පීඩනයේ විශිෂ්ටතා පදාර්ථතාව Cp ලෙස අර්ථ දක්වයි. Cpට අර්ථ දැක්වීමෙන් එන සමීකරණය Cp ගේ එක කියලා ඊට පස්සේ Q උක්ත කරලා කොටු කරගන්න. හරි. 2. නියත පරිමාවේ විශිෂ්ටතා පදාර්ථතාව Cv. නියත පරිමාවේ විශිෂ්ටතා පදාර්ථතාව Cv. හරි. පුතා රූපය ඇඳගත්තා. ලියන්න මුලින්ම අර්ථ දැක්වීම. වායුවක පරිමාව නියතව තබා එහි උෂ්ණත්වය පොඩ්ඩක් ඉන්න වායුවක පරිමාව නියතව තබා එහි මවුල එකක උෂ්ණත්වය කෙල්වින් එකකින් වැඩි කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය නියත පරිමාවේ විශිෂ්ට තාප ධාරිතාව Cv ලෙස අර්ථ දක්වයි. නියත පරිමාවේ විශිෂ්ට තාප ධාරිතාව Cv ලෙස අර්ථ දක්වයි. සමීකරණය Cv ගේ අර්ථ දැක්වීමෙන් එන Cv ගේ ඒකකය Q සමානයි NCV θ. සමීකරණය කොටු කරගන්න. මේක දැන් ලියන්න අවශ්‍ය නැහැ. දැන් ඔබ මේ ටික ලියද්දී තව පේජ් දෙකකට යට ඉඳ තියෙන්න ඕන. මෙතනත් ඒ විදිහටම ලියගත්තාම හරි. වායු කිලෝග්‍රෑම් එකක් සලකා. හරි. මාතෘකාව දාලා තියෙනවා. ගන්න එක නියත පීඩනයේ විශිෂ්ටතා පදාර්ථතාව Cp. රූපය ඇඳගත්තා. අර විදිහටම අර්ථ දැක්වීම කිලෝග්‍රෑම් එකකට අදාළව ලියන්න යන්නයි තියෙන්නේ. ලියමු පළවෙනි එක. වායුවක පීඩනයේ නියතව තබා කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය කෙල්වින් එකකින් ලබා දීමට කෙල්වින් එකකින් රත් කිරීමට නැත්නම් කෙල්වින් එකකින් වැඩි කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය නියත පීඩනයේ විශිෂ්ටතා පදාර්ථතාව Cp Cp ලෙස අර්ථ දක්වයි. හරි. පුතාලා දැන් ගන්න Cp සමාන Q බෙදීමේ θ කිලෝග්‍රෑම් එකක් ගැන හිතලා ලියන තිනවා Cp ගේ එකකය සමීකරණ ලියලා කොටු කරගන්න. හරි. ඉවරයිනේ. 2. නියත පරිමාව විශිෂ්ටතා පදාර්ථතාව Cv. වේගය වැඩි නවත කරන්න. හරි. නවත කරන්න. රූපය ඇඳගත්තා. සමහර ළමයි මට මැසේජ් දානවා සර් වේගය වැඩි කියලා. ඉතින් හත්වලා මේක වීඩියෝ එකක් නේ නවත්තලා කරන්නේ නේද? බොරුට අපි මොකද කාලය මේක ගොඩක් එකතු කරන්නේ. නෝට් එක පන්ති කියවනවා වගේ කරගෙන. හරි. ඒ නිසා වීඩියෝ එක නවත කරගන්න. වායුව රූපය ඇඳගත්තා. ලියා ගන්න මෙතන. හරි. නියත පරිමාවේදී නැත්නම් පරිමාව නියතව තබා වායුක කිලෝග්‍රෑම් එකක් කෙල්වින් එකකින් රත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය නියත පරිමාව විශිෂ්ට තාප ධාරිතාව Cv ලෙස අර්ථ දක්වයි. අර්ථ දැක්වීමෙන් එන සමීකරණය Qට සමීකරණයක් හැදුවා. ඒකකේ ලියාගත්තා. හරි. ওই ටික හරි. දැන් යටින් පොදුවේ තවත් දාලා පේජ් දෙකක් විතර ලියන්න තියෙනවා. දිගටම මේ දෙක හරහාම ඔහොම ලියාගෙන යමු. හරි. ලියන්න මෙහෙම. පරිමාව නියතව තබා වායුව රත් කරන විට වායුව රත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය පමණක් ලබා දිය යුතු වේ. නමුත් පීඩනයේ නියතව තබා වායුව රත් කිරීමේදී පීඩනයේ නියතව තබා ගැනීම සඳහා පිස්ටනය එහි පරිමාව වැඩි කර ගැනීමට වායුවේ පරිමාව වැඩි කර ගැනීමට චලනය කරවිය යුතු අතර තල්ලු කරවිය යුතු අතර මේ සඳහා අවශ්‍ය කාර්යද වායුවට ලබා දෙන තාපය මගින්ම සිදු කරන බැවින්
වායුවට ලබා දෙන තාපය මගින්ම සිදු කරන බැවින් සාමාන්‍යයෙන් CP විශාලයි CV වේ. සාමාන්‍යයෙන් CP විශාලයි CV වේ. ඒ කියන්නේ පීඩනය තු තියාගෙන අපිට වායුව රත් කරද්දී කෙල්වින් එකකින් රත් කිරීමට අමතරව කාර්ය කිරීමක් කරන්නත් තියෙනවා. හරි. එතකොට ඒකයි හේතුව වරහන් ඇතුලේ ඕන ලියන්න CP සමානයි CV ධන ඩෙල්ටා W. පස්සේ මේකට හේතුව ඔබට වෙනම තාප ගතියද කියනවා. දැන්ට ඔබ ඔහොම නිකන් ඔළුවේ තියන් ඉන්නේ. කියන්නේ CP එක එන්නේ රත් කිරීම. කියන්නේ CV කින් තියෙන රත් කිරීම විතරයි. රත් කිරීම ධන කාර්ය විදිහට තමයි CP එක ලියවෙන්නේ. හරි. ඒතකොට ඒක නිසා CP අනිවාර්යයෙන් CV ට වඩා ලොකුයි. පුතාලා ওই ටික ඔළුවේ තියාගෙන හිටියා නම් දැන් මෙතනින් පස්සේ මේ තියෙන්නේ තාප මිතියේ මූලිකම સિદ્ધාන්ත ලෙවලය. ඉතින් මෙතනින් පස්සේ මම ඔයාලට අලුතෙන් එකතු කරනවා තාප හුමාරු වීම සඳහා ශක්ති සංස්ථිතිය උපයෝගී කරගෙන ප්‍රකාශන කොහොමද ගොඩනගන්නේ. මොකද ඔයගේ ගැටලු කිසිම එකක් මේ වගේ සිම්පල් සමීකරණයක් ඇතුළේ විසඳන්න දෙන්නේ නැහැ. ඔබට සියලුම ගැටලු තියෙන්නේ ශක්ති සංස්ථිතියක් උපයෝග කරගෙන කෙනෙක් පිට කරන තාපය තවත් පද්ධතියක් ලබා ගන්න තාපයට සමාන කරලා ගැටලු විසඳීම්. ඉතින් මේ හුරුව ලබන්න ඔයාලට මූලිකව තාප හුමාරු වීම සඳහා ප්‍රකාශන ගොඩනැගීම කරගන්න වෙනවා. හරි. එහෙනම් අපි ඒක ඉලක්ක කරගෙන පුතාලට දාලා තියෙනවා තාප හුමාරු වීම සඳහා ප්‍රකාශන. අපි මේ ප්‍රකාශන කිහිපයක් දැන් බලන්න යමු.